සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා 6 ශ්‍රේණියේ දරුවන්ට. අපි මේ වෙනකොට කතා කරලා නතර කරලා තියෙන්නේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ අපි ඝන පදාර්ථ පිළිබඳ කතා කළා. ඒ වගේම අපි ද්‍රව පදාර්ථ පිළිබඳ කතා කළා. අවසානයේ මාතෘකාව ලියලා තියෙනවා වායුමය පදාර්ථ පිළිබඳව. මම අපි කතා කරන්න තියෙන්නේ වායුමය පදාර්ථ පිළිබඳව. අපි එනම් මාතෘකාව ලියනවා. ලියලා නැති අය ඉන්නවා නම් වායුමය පදාර්ථ. ඊට පස්සේ අපි අනුමාතෘකාව ලියන්න වායුමය පදාර්ථවල ලක්ෂණ. වායුමය පදාර්ථවල ලක්ෂණ අපි බලමු. එහෙමනම් මොනවාද කියලා මේ වායුමය පදාර්ථවල තියෙන ලක්ෂණ. අංක 1 ලක්ෂණය අපි වීඩියෝ එකකින් පටන් ගමු. මේක අපි කලිනුත් බලපු වීඩියෝ එකක්. මේ පාඩමට අදාළව මේ කොටසට අදාළව නැවත වීඩියෝ එක බලමු. ඔයාලට පේනවා ඔන්න මොනවද වෙලා තියෙන්නේ. තරාදියක් උඩ ඉලෙක්ට්‍රොනික තරාදියක් උඩ තියලා තියෙනවා මොනවාද? හිස් බැලුන් එක තියලා තියෙනවා. දැන් බලමු අපි මේක වීඩියෝ එක යන්න සලස්වලා. ඔන්න බලන්න අපිට පේනවා එයාට යම්කිසි බරක් තියෙනවා, ස්කන්ධයක් තියෙනවා පෙන්නනවා. දැන් හිස් බැලුන් එකට ස්කන්ධයක් තියෙනවා කියලා පෙන්නනවා. දැන් ඊට පස්සේ බලමු දැන් ඉලක්කමත් පේනවා අපිට. දැන් ඔන්න අපි මේක බැලූන් එක අරගෙන ඒ බැලූන් එකට වාතය පුරවනවා. වාතය පුරවල ඉවරලා දැන් ඔන්න වාතයේ සහිත බැලූන් එක තියනවා මොකක් උඩද? තරාදිය උඩ තියනවා. තරාදිය උඩ තියලා ඉවර වෙලා ඊට පස්සේ බලන්න ඔන්න බලන්න වෙච්ච දේ මොකද වෙලා තියෙන්නේ? කලින් අවස්ථාවට වඩා දැන් අපිට වැඩි අගයක් පෙන්නනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඔන්න අපිට පේනවා එහෙනම් මොකද්ද? වාතයට බරක් තියනවා කියන කාරණා. ඊළඟ පළවෙනි කාරණාව තමයි එහෙනම් ඔන්න වාතයට කිසියම් ස්කන්ධයක් එහෙම නැත්නම් බරයි ස්කන්ධය කියන්නේ දෙකක්. අපි ඒක නිසා අපි එකක් ලියා ගමු. වාතයේ ස්කන්ධයක් තියෙනවා කියන එක. එහෙනම් අපි පළවෙනි ලක්ෂණය ලියා ගමු අංක 1. කිසියම් නිශ්චිත ස්කන්ධයක් අන්තර්ගතව ඇත. කිසියම් නිශ්චිත ස්කන්ධයක් අන්තර්ගතව ඇත. දැන් බලන්න ඔය වාතයේ ටික උරපු බැලුන් එකේ කට අපි ගලවනවා. කට ලිහනවා, කට බුරුල් කරනවා. බුරුල් කරපුවාම මොකද වෙන්නේ? ඕක ඇතුළේ තියෙන වාතයේ ටික එළියට එනවා. ඒ එළියට ආවට පස්සේ මොකද්ද වෙන්නේ? මේ වායුව අපි අවට පරිසරය පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. පැතිරලා යනවා. ඉතින් මේක ඇතුලේ මොන හරි සුවඳවත් ද්‍රව්‍යයක් එකතු කරපු වාතය තිබුණේ කියලා. ඒතර මේක බැලුන් එක ලිහුවත් එක්කම අට බුරුල් කරත් එක්කම මොකද වෙලා තියෙන්නේ? ආන්න අපිට ඒ අපි ඉන්න පරිසරය පුරාම අර සුවඳ විහිදෙනවා. ඒ සුවඳ විහිදෙනවා කියලා කියන්නේ මොකද්ද? වායුවංශු පරිසරය පුරාම ගියා කියන එක. ඒ කියන්නේ දැන් ද්‍රව වලට ඝන වලට අපි කිව්වා නිශ්චිත පරිමාවක් තියෙනවා. නිශ්චිත ඉඩකඩක් වායු ගෝලයේ මේ පරිසරයෙන් එකතු කර ගන්නවා කියලා කිව්වා. අත්පත් කර ගන්නවා කියලා කිව්වා. නමුත් දැන් මෙයාලා මොකද වෙලා තියෙන්නේ? මෙයාලා නිශ්චිත පරිමාවක් නැහැ. පවතින අවකාශයේ පුරාම පැතිරී යාම සිද්ධ වෙනවා. එමන් අපි ලියමු නිශ්චිත පරිමාවක් නැත පවතින අවකාශයේ පුරාම
නිශ්චිත අවකාශ නිශ්චිත පරිමාවක් නැත පවතින අවකාශය පුරාම පැතිරී යාමක් සිදුවේ ඊගාවට මොනද වෙලා තියෙන්නේ දැන් මේ වායුව ඊගාව කාරණාව තමයි මෙයාට මේ නිශ්චිත හැඩයකුත් නැහැ පවතින බඳුනේ හැඩයට එයාගේ හැඩය වෙනස් කර ගැනීමක් කරනවා අපි ඔය ගෝලාකාර බැලුන් එකක් නේ තිබුණේ ඒ ගෝලාකාර බැලුන් එකේ තිබ්බ වාතය ටික අපි හිතමු දිගටි හැඩේ තියෙන බැලුන් එකකට යවුවා කියලා යවුවා නම් මොකදලා තියෙන්නේ එතෙන්දී ඒ හැඩේ දිගටි හැඩේ බැලුන් එකේ හැඩයට සකස් කරගන්නවා සාවුන හැඩයක් නිශ්චිත නැහැ පවතින ස්ථානයේ හැඩයට ස්වකීය හැඩය සකස් කර ගැනීමක් කරනවා එම්නම් ලියන්න නිශ්චිත හැඩයක් නැත පවතින ස්ථානයේ හැඩයට ස්වකීය හැඩය පරිවර්තනය කර ගැනීම සිදු කරනු ලැබේ ස්වකීය හැඩය පරිවර්තනය කර ගැනීමක් සිදු කරනු ලැබේ දැන් එහෙමනම් උන්න අපි ඒ කොටස කතාව හරි ඊට පස්සේ ඊළඟ පියවරට අපි යනවා තව දෙයක් දැන් බලන්න අපි වාහනයක ටයර් එකක් තියෙනවා ඒ වාහනේ ටයර් එක ඇතුලේ තිබිච්ච හුලං ටික අපි එළියට පිට කරපුවාම ලොකු ප්‍රදේශයක පැතිරලා යනවා අපි ලොකු ප්‍රදේශයක තිබිච්ච වාතය ටික ටයර් ටියුබ් එක ඇතුළට යොමු කරාපුවාම ඒ ටියුබ් එක ඇතුලේ ඒ වාතය ගොනු වෙනවා කියන්නේ තෙරපිලා මේක ඇතුලේ ලොකු වායු ප්‍රමාණයක් ගබඩා වෙනවා දැන් ද්‍රව ඒ වගේම ඝන ද්‍රව්‍ය ඒ විදිහට තෙරපීම කළා කුඩා කරන්න බෑ ප්‍රමාණය නමුත් වාතය අන්න තෙරපුමට ලක් කළා ප්‍රමාණයෙන් කුඩා කරන්න පුළුවන් මේකට අපි කියන වචනේ තියෙන විද්‍යාත්මකදී සම්පීඩනය කරනවා කියන්නේ තෙරපීමට ලක් කළා ප්‍රමාණයෙන් කුඩා කිරීම අපි කියනවා සම්පීඩනයට ලක් කිරීම කියලා. ඒක වායු අංශු සම්පීඩනය කරන්න පුළුවන්කම තියෙනවා. මම අපි ඒකත් සටහන් කරගමු. වායු අංශු සම්පීඩනය කිරීමට හැකියාව ඇත. වායු අංශු සම්පීඩනය කිරීමට හැකියාව ඇත. එතන වරහන් ඇතුළේ යන්න තෙරපීම සිදු කර ප්‍රමාණයෙන් කුඩා කිරීමට ඇති හැකියාව සම්පීඩනය කිරීම ලෙස සම්පීඩනය ලෙස සැලකේ. හොඳයි එහෙනම් ඔන්න අපි ඒ කොටස හරි. අපි එහෙමනම් මාතෘකාව ලියනවා වාතයට ස්කන්ධයක් තිබෙන බව පරීක්ෂණාත්මකව පෙන්වීම. අපි බලපු ප්‍රැක්ටිකල් එකත් එක්ක අපි තව ප්‍රැක්ටිකල් එකක් කතා කරනවා. ඔගොල්ලොන්ට මම ගිය සතියේ කිව්වේ නෑ ප්‍රැක්ටිකට බඩු සූදානම් කරගන්න. එතකොට පාට මේක කරන්න පුළුවන්
ගෙදෙද්දී බැලුම් බෝලයක් තමයි ඕන කරන්නේ. බැලුම් බෝලයක් වමනා කරන්නේ පාඩම පස්සේ පාඩමෙන් අධ්‍යයනය කරාට පස්සේ ප්‍රැක්ටිකල් එක කරලා බලන්න මේ කතාව හරියනවද කියලා. හැබැයි අර කුඩා බරක් කිරන්න පුළුවන් ආකාරයේ ඉලෙක්ට්‍රොනික තරාදියක් තියෙනවා තමයි ඔය අපි පෙන්නපු එක කරන්න පුළුවන්නේ. දැන් අනිත් තව එකක් අපි කතා කරනකොට අච්චු පොතේ තියෙන ප්‍රැක්ටිකල් එක ඒක ඔයගොල්ලන්ට ගෙදරදී අපහසුතාවකින් තොරව කරන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලාම අර ගෙදෙද්දී කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක තමයි අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ. ඊට පස්සේ අපි ඔය බලු ප්‍රැක්ටිකල් එකත් කතා කරමු. එවනම් අපි මාතෘකාව ලිව්වා අවශ්‍ය දේ ලියන්න එක නූල් කැබැල්ලක් එකම වර්ගයේ බැලුම් බෝල දෙකක් නූල් කැබැල්ලක් එකම වර්ගයේ බැලුම් බෝල දෙකක් එකම වර්ගයේ බැලුම් බෝල දෙකක් එකම වර්ගයේ බැලුම් බෝල දෙකක් ඉරටු කැබැල්ලක් හොඳයි. ක්‍රමය පළවෙනියෙන්ම කරන්නේ මොකද්ද? අපි සපයගත්තු බැලුම් බෝල දෙක එකම ප්‍රමාණයට අපි වාතෙන් පුම්බ ගන්නවා. එකම ප්‍රමාණයට අපි මේක වාතයෙන් පුම්බ ගන්නවා. ඒ පුම්බගෙන ඉවර වෙලා මේ තියෙන නූල මේ තියෙන ඉරටුව මේ කායි නූල මේ තියෙන්නේ වාතය පුරවන ලද බැලුම් වාතයේ පුරවන ලද බැලුම් තියෙන. දැන් මේ විදියට වාතයේ පුරවලා සමාන ප්‍රමාණයට වාතයේ පුරවලා අපි මොකද කරන්නේ? මේ දෙක සමබර මේක දෙක එල්ලලා දෙකොනේ එල්ලලා සමබර කර ගැනීමක් කරනවා. එක මේ විදිහට ආධාරක එක එල්ලලා සමබර කර ගැනීම කරනවා. සමබර කර ගැනීම කරලා ඉවර වෙලා ඊගාව මොකද කරන්නේ? එමීට මේ එක බැලුම් එකක් මොකද කරන්නේ? අපි සිදුරු කරලා ඒකේ වාතය එළියට යන්න සලස්වනවා. වාතය එළියට යන සැලැස්සුවට පස්සේ මේ සමබරතාවට මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න මේ වාතය අයින් කරනකොට බැලුම් එකේ උලම් බහිනකොට අපිට පේනවා නම් මොකද්ද? මේ වාතය තියෙන පැත්ත පහළට යනවා. අන්න අපි තීන්දුව කරනවා මොනවාද? වාතයට ස්කන්ධයක් තියෙනවා කියන කාරණාව සත්‍යයක්. වාතයට ස්කන්ධයක් වාතයට බරක් තියෙනවා කියන කාරණාව සත්‍යයක් කියලා අපි තීන්දුව කරනවා. එබැවින් උන් අපි අවශ්‍ය දේවල් ලිව්වා. ක්‍රමය ක්‍රමය කියලා අපි ලිව්වේ. උන් අපි ලියමු සපයාගත් බැලුම් බෝල දෙක එකම ප්‍රමාණයට වාතයෙන් පුම්බා ගැනීම අනතුරුව පහත රූපයේ ආකාරයට ඉරටුවේ දෙකලවර එල්ලා පද්ධතිය සමබර වන ආකාරයට ආධාරකයක එල්ලා ගැනීම
ආධාරකයක එල්ලා ගැනීම. තන අවශ්‍ය දේවල්ට අපි ලිව්වේ නෑ අල්පේන්තක්. එකත් ඔයගොල්ලෝ ලියන්න අල්පේන්තක් කියන එකත් ලියන්න. හොඳයි එහෙනම් දැන් අපි ටක් ගාලා පින්තූරය අඳිනවා ඉතා ඉක්මනට. හොඳයි එහෙනම් අපි පස්සේ ලියන්න එක් බැලුම් බෝලයක් අල්පේන්ති කටුවෙන් සිදුරු කර එක් බැලුම් බෝලයක් අල්පේන්ති කටුවෙන් සිදුරු කර එහි වූ වාතය
ඉවත් වීමට සලස්වන්න එහි වූ වාතය ඉවත් වීමට සලස්වන්න එහි වූ වාතය ඉවත් වීමට සලස්වන්න සිදුවන්නේ කුමක්දැයි පරීක්ෂා කරන්න ඊට පස්සේ අපි ප්‍රතිඵල මත නිගමනයට ලැබීම කියලා මෙන්න මේ ආකාරයට දැන් මේ තියෙන වාතය ඉවත් වූ බැලුනය එක නූල දැන් අන්න මොකද වෙලා තියෙන්නේ අපි බලනවා ඒ වාතය ඉවත් වූ බැලූන් එක තියෙන පැත්ත උඩට ගිහිල්ලා වාතය තියෙන බැලුන් එකේ පැත්ත පාත් වෙනවාද කියලා බලන්න. එම් පාත් වෙනවා නම් අපි තීන්දුව කරනවා වාතයට ස්කන්ධයක් ඉන්න වාතයට බරක් තියෙනවා කියන කාරණාව සත්‍යයක් කියන. අපි ප්‍රතිඵල මත නිගමනය ලැබීම කියලා දැන් මේ පින්තූරයට අගලා අඳින්න. මේ පින්තූරය අඳින්න ඉක්මනට
හොඳයි එහෙනම් ලියන්න. වාතය එක් බැලුමක ඉවත් කළ විට වාතය එක් බැලුමකින් ඉවත් කළ විට රූපේ දැක්වෙන ආකාරයට වාතයේ සහිත බැලුණය පහළට ගමන් කිරීමක් වාතය ඉවත් වූ බැලුණේ ඇති පැත්ත ඉහළට ගමන් කිරීමත් සිදුවන බව පෙනී යයි නම් කියලා ඊට පස්සේ අලුත් පෙළේ ලියන්න අපට නිගමනය කළ හැක්කේ වාතයට යම් ස්කන්ධයක් තිබේ යන වගයි. වරායතුල ඕනනම් බරක් කියලා දාගන්න. දැන් බරයි ස්කන්ධයයි කියන දෙකක් කියන එකත් මතකේ තියාගන්න. හොඳයි එහෙනම් දැන් අපි මේ කොටස කතරව හරි. ඊපස්සේ අපි නැවත මාතෘකාව ලියනවා. වාතයට ස්කන්ධයක් තිබෙන බව පරීක්ෂණාත්මකව පෙන්වීම. අවශ්‍ය දෑ අපි ඒක බලපු ප්‍රැක්ටිකල් එක වීඩියෝ එකේ බලපු එක. අවශ්‍ය දෑ මොනවාද අවශ්‍ය කළේ? එකක් තමයි ඉලෙක්ට්‍රොනික තරාදියක්, බැලූනයක්, නූල් කැබැල්ලක් අවශ්‍ය කරා. හොඳයි එහෙනම් අපි ලියමු අංක 1 ඉලෙක්ට්‍රොනික තරාදියක්, 2 බැලූනයක්, 3 නූල් කැබැල්ලක්. මේ නූල් කැබැල්ල නැතුව බැලූන් එකෙන්ම ගැට ගහ ගන්නත් පුළුවන්. ඒ නිසා නූල් කැල්ල අත්‍යවශ්‍යම නැහැ. බලපු ප්‍රැක්ටිකල් එකේ කට ගැට ගැහුවේ බැලූන් එකේම කොටසකින් තමයි කට ගැට ගහගත්තේ. රයිට්. එහෙනම් අපි ටට්ටක් ගාලා අවශ්‍ය දේ ලිව්වා. අපි ඊට පස්සේ ක්‍රමය කියලා කාරණාවට යන්න හදන්නේ. හොඳයි ක්‍රමය අපි මොනවද කරන්නේ? ඉස්සෙල්ලාම මේ තියෙන උඩ ඉලෙක්ට්‍රොනික තරාදිය ඔන්න මේක ඉලෙක්ට්‍රොනික තරාදිය තියෙනවා. ඒක මත අපි හිස් බැලූන් එක මේ තියෙන වාතය රහිත බැලුනේ තියෙන්නේ. වාතය නැති බැලූන් එක මේකේ තියලා අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? හිස් බැලුන් එකේ ස්කන්ධේ ලබා ගන්න. එහෙනම් අපි ක්‍රමය කියලා අංක 1 දාලා පින්තූරය අඳින්නක් ගාලා එකයි මිනින් අඳින්න.
හොඳයි වෙලාව ඇති කියලා විශ්වාස කරනවා. මම ලියන්න රූපේ දැක්වෙන ආකාරයට වාතය රහිත බැලූනය රූපේ දැක්වෙන ආකාරයට වාතය රහිත බැලූනය තරාදිය මත ස්ථානගත කර එහි ස්කන්ධය මිනුම් කර ගැනීම ඊගාවට කරන්නේ මොනවාද? මේ වාතය රහිතනේ දැන් කරන්නේ මොකද්ද? ඒක වාතය සහිත කරනවා අපි. වාතය සහිත බවට පත් කරනවා. දැන් මොනවාද කරන්නේ? මේ ආකාරයට අපි වාතයෙන් සහිත බැලුම්. දැන් වාතයෙන් පුරවලා ඉවරලා බැලුම් එක දැන් නැවත ස්කන්ධය කිරුවා. නැවත ස්කන්ධය කිරලා බලනවා. මොනවද බලන්නේ? අර හිස් බැලුම් එකේ ස්කන්ධයට වඩා වාතය පිරෙව්වට පස්සේ වැඩි ස්කන්ධයක් පෙන්නනවාද කියලා අපි බලමු. වාතය පිරෙව්වට පස්සේ වැඩි ස්කන්ධයක් එනවා කියලා පේනවා නම් අපි තීන්දුව කරනවා හරි ලේසියෙන් මොකද්ද? වාතයට ස්කන්ධයක් තියෙනවා කියන කතාව ප්‍රකාශනය කල්පිතය සත්‍යයි. එනවා ඔන්න කෙරෙන ආකාරය. මොනවාද කරන්නේ? එතකොට පළමුවෙන්ම කරන්නේ හිස් බැලුම් එකේ ස්කන්ධය බැලුවා. ඊට පස්සේ බැලුම් එක වාතයෙන් පිරෙව්වා. වාතයෙන් පුරවල ඉවරලා ඊගාව මොකද කරේ? ආන්න අපි මේකේ කරේ මොකද්ද? ඊට පස්සේ නැවත ස්කන්ධය බැලුවා. නැවත ස්කන්ධය බැලුවාට පස්සේ අපිට වෙනුණා නම් මොකද්ද පේන්නේ? මේකේ ස්කන්ධයක් වැඩි වෙලා තියෙනවා. ආන්න අපි දැන් තීරණය කරා මොකද්ද? වාතයේ ස්කන්ධයක් තියෙනවා කියන කතාව කල්පිතය සත්‍යයි. හොඳයි එහෙනම් අපි අංක 2 දාලා පින්තූරයටක් දාලා අඳින්න.
හොඳයි එහෙනම් අපි පස්සේ ටක් ගාලා ලියන්න රූපේ දැක්වෙන ආකාරයට බැලුණය වාතයෙන් පුරවා තරාදිය මත තබා වාතය සහිත බැලුණයේ ස්කන්ධය මිනුම් කිරීම පස්සේ ප්‍රතිඵල මත නිගමනයට එළඹීම කියලා ලියන්න ප්‍රතිඵල මත නිගමනයට එළඹීම ලියන්න ඒකේ හිස් බැලුනේ ස්කන්ධයට වඩා වැඩි ස්කන්ධයක් වාතය සහිත අවස්ථාවේදී පෙන්눔 කරයි නම් කියලා ඊට පස්සේ අලුත් පිළිවෙල ලියන්න අපට නිගමනය කළ හැක්කේ වාතයට ස්කන්ධයක් තිබෙන බවයි. හොඳයි එහෙනම් උන් අපි ඒ කොටස කතාව. ඊගාවට අපි කිව්වා මේ වාතයට නිශ්චිත පරිමාවක් නැහැ කිව්වා. හැබැයි යම්කිසි ඉඩක් අත්පත් කර ගන්නවා කිව්වා. ඒ අනුව එයා ඉන්න ස්ථානයේ පුරාම පැතිරිලා ඒ මුළු ඉඩම එයා අල්ල ගන්නවා කියලා කිව්වා. අත්පත් කර ගන්නවා කියලා කිව්වා. දැන් අපි බලමු එහෙමනම් මෙන්න මේ වාතයට නිශ්චිත පරිමාවක් නැහැ. පවතින ස්ථානයේ පුරාම පැතිරීමේ හැකියාවක් තියනවා කියන කාරණාව බලන්න. දැන් ඔයගොල්ලෝ මේක ගෙදරදී මේ වෙලාවේ කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක. ඔයාලට අවශ්‍ය වෙන්නේ බෝතලයකුයි වීදුරුවකුයි තිබ්බනම් හරි. බෝතලයකුයි ටිකක් ලොකු වීදුරුවක් වතුර බොන ආකාරයේ. එහෙම දෙකක් හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් බෝතල් දෙකක්ම ගන්න පුළුවන්. ඒ වගේ භාජන දෙකක් තමයි තියෙන්නේ. එකකට සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයේ භාජන දෙකක් ගත්තා නම් හරි. ඊළඟට අපිට වමනා කරනවා හඳුන්වන්න. ওই දෙක තමයි අවශ්‍ය කරන්නේ. එhmenan මේ දෙක දැන් සූදානම් කරගන්නකෝ. පොඩි බෝතලයක් වතුර බෝතලයක් වගේ එකක් විනිද පේන එකක් නම් වැඩි හොඳයි. එහෙම එකකුයි ඊගාවට වීදුරුවක් ගන්න විනිද පේන වතුර බොන જાති වීදුරුවක්. එහෙම නැත්නම් බෝතල් දෙකක් ගන්න පුළුවන් නම් බෝතල් දෙකක්ම ගන්න වතුර බෝතල් දෙකක්. තම බීම් බෝතල් දෙකක් ගන්නත් පුළුවන්. එහෙම දෙකක් ගන්න. හොඳයි ඒක සපේ ගන්න අතරේ මම අවශ්‍ය දේවල් කියන්නම්. අවශ්‍ය දේවල් තමයි විද්‍යාගාරේ කරන විදියට කතා කරන්නේ. විද්‍යාගාරේදී ගන්න මේ වෙනකොට වායුස්තරා දෙක. අර මෙන්න වායුස්තරාව අපි වායුස්තරාවක් කරනවා. තවත් වායුස්තරාවක් වුණා.
මේකට දාලා ඒක මෙහෙම කරා නම් වැඩි ලේසි අපිට මම පොඩ්ඩක් වෙනස් කරන්න නිසා තියලා ওই විදියට අපි මේක ඇතුළට අනුකූල දාලා මේ තියෙන්නේ අනුකූල මේ තියෙන්නේ වායු සරාව තියෙනවා. දැන් මේ තියෙන්නේ වායු සරාවක් තියෙනවා. මම මේක කියන්නම් ඒකාන්ත දෙක. මේක දැවෙන අනුකූල තියෙන්නේ මේ තියෙන්නේ දුමාරය තියෙන්නේ අනුකූරු දුමාරය තියෙන්නේ අනුකූරු දුමාරය. එහෙමනම් ඔන්න දැන් මොනවාද අවශ්‍ය වෙලා තියෙන්නේ? එකක් තමයි අපිට වමනා කරනවා වායු සරාවක් දෙකක් ඒ වගේම අනුකූරක් වමනා කරනවා. ඒ වගේම අපිට වමනා කරනවා තව කාඩ්බෝඩ් තහඩුවකුත් අවශ්‍යයි. මේ වායු සරාවේ කට වහන්න පුළුවන් ප්‍රමාණය කාඩ්බෝඩ් තහඩුවකුත් අවශ්‍යයි. ඔන්න. ඔය තියෙන කාඩ්බෝඩ් තහඩුව. කාඩ්බෝඩ් තහඩුවක් කියන්නේ කාඩ්බෝඩ් තහඩුව. ඒතර ඔන්න අවශ්‍ය වෙන දේවල් අපිට පේනවා පැහැදිලිව. එකක් තමයි වායු සරා දෙකක් එකම ප්‍රමාණයේ වායු සරා දෙකක්. දෙක අනුකූරක් පස්සේ වායු සරාවේ කටට වඩා සුළු ප්‍රමාණයකින් විශාල කාඩ්බෝඩ් තහඩුව. එමුනම් අපිට ටක් ගාලා සටහන් කරමුකෝ අවශ්‍ය දේ එක හා සමාන වායු සරා දෙකක්. දෙක අනුකූරක් තුන කාඩ්බෝඩ් තහඩුව. වායු සරාවේ කට වඩා මදක් විශාල. වායු සරාවේ කට වඩා මදක් විශාල කාඩ්බෝඩ් තහඩුව. හොඳයි. බෝඩ් කැලක් තුනම ඇති අපිට. දැන් ඔය ගෙදර තියෙන කේක් පෙට්ටිය බිස්කුට් පෙට්ටියක් වගේ ගන්න පුළුවන්. දැන් හොඳයි. දැන් ඔකොම තියෙද්දි දැන් ඔයාලා දැන් සපය ගත්තනේ මේ වෙලාවේ බෝතලෙයි අඳුම්පූරයි තව බෝතලයකුයි නැත්නම් වීදුරුවක් වගේක් ගත්තනේ. දැන් ඕගොල්ලෝ ඊගාවට ඔය බෝතලයට පුරවන්නකෝ අඳුම්පූරු දුමාරේ. මේ කොහොම යන අතරේ ඔගොල්ලෝ අනුකූර දුමාරේ පුරවන්න ඇතුළට බෝතලිය ඇතුළට අනුකූර පත්තු කරපු එක දාන්න. ඒතර දුම් පිට වෙනවා. ප්ලාස්ටික් බෝතලයක් නම් අනුකූර ගෑවෙන්න අරින්න එපා බිත්ති වල. උණු වෙනවා. ඒක නිසා දැන් පුරව ගන්න. ඒක කට පහළට හරවලා තිබ්බහම ලේසි. කට පහළට හරවලා තිබ්බහම ලේසි. හරි දැන් යම් ප්‍රමාණයක් වාතයෙන් පුරව ගන්න. දැන් ඊගාවට ඔහොමම තියෙද්දි ඕක කටපල්ලයට තියෙද්දි කරන්නේ මොනවාද අපි අනිත් බෝතලේ හරි සපේගත්තු වීදුරුව හරි ওই බෝතලේ කටට බස්සන්න කටට සම්බන්ධ කරන්න.
සම්බන්ධ කරලා බලන්න දැන් හඳුන්කුර අයින් කරලා තමයි මේ කරන්න ඕන. හඳුන්කුර අයින් කරලා දැන් මේ ආකාරයට මම පෙන්නන්නම්. මෙතන උන බෝතලේ තියෙනවා ඔයගොල්ලෝ පුරවගත්තු එක මේ ආකාරයට. දැන් මෙතෙන්ට කොහොම වීදුරුව දැස්ස හඳුන්කුර අයින් කරලා දැන් බලන්න මේ බෝතලයේ තියෙන දුමාරේ ටික දැන් ටිකෙන් ටික මේකවත් පැතිරෙනවද කියලා බලන්න. මෙහෙට පැතිරෙනවද කියලා බලන්න මේක. හෙට පැතිරෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? ආන්න අපිට කියන්න පුළුවන් නිශ්චිත පරිමාවක් නැහැ. පවතින අවකාශයේ පුරා පවතින ස්ථානයේ පුරා පැතිර යනවා කියන කතාව සත්‍යයි කියලා අපිට කියන්න පුළුවන්. එන ඔන්න කරන වැඩේ. මොකද්ද මේකත් එකම දේ කරන්නේ අපි විද්‍යාගාරයේ තියෙන උපකරණත් එක්ක කතා කරන නිසා විද්‍යාගාර උපකරණ වලින් නම් ලියලා තියෙනවා. මේ වැඩේම තමයි මේ කළා තියෙන්නේ. ඉතින් අපිට ඕන තැන අපි කියවනේ විද්‍යාගාරයක් කරගන්න පුළුවන් කියලා. අපේ අවඩ පරිසරයේ තියෙන ඕනම ද්‍රව්‍යයක් භාවිතා කරගෙන අපිට ඒ ස්ථානයේ විද්‍යාගාරයක් වඩ කරගන්න පුළුවන්. ඒ නිසා විද්‍යාව ඉගෙන ගන්න එක හරිය ලේසි. පරිසරයේ තියෙන දේවල් එක්කලා අපිට මේ ගමනේ යන්න පුළුවන් ලේසි. ඔයගොල්ලෝ හරියට ප්‍රැක්ටිකල් ටිකත් එක්කලා මේක අවබෝධ කරගෙන හරියට ඉස්සරහට යමු. එහෙම වුණොත් මොකදලා තියෙන අපිට කිසි ගැටලුවක් නැතුව හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. උසස් පෙළ පන්තියට ගියාම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය පෙළ හොඳින් පාස් වෙලා උසස් පෙළ පන්තියට ගියාම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් ඉඳලා විද්‍යාවට කැපවීමෙන් කටයුතු කරන්න එතකොට අපිට පහසුවෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඔන්න අපි කරන වැඩේ දැන් ප්‍රැක්ටිකල් හරිනේ. දැන් ඔන්න මම මේ කතා කරලාගෙන යන අතරේ දැන් ඔයගොල්ලෝගේ මේ වීදුරුවට මේ දුමාරය ටික ටික ඇවිල්ලා දුමාරය ටිකෙන් ටික ඇවිදින්න. හරිද? රයිට්. එහෙනම් අපි දැන් ඔන්න එහෙනම් අවශ්‍ය දේ දීලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ක්‍රමය කියලා මේ දෙක අඳින්න. මේ දෙකත් අඳින්න. මේක අංක 1 අංක 2. හොඳයි. එහෙනම් ක්‍රමය කියලා පින්තූරේ අඳින්න කොටක් දාලා ක්‍රමය කියලා පින්තූරේ අඳින්න. තායිකුන්ට
හොඳයි එහෙනම් ලියන්න රූපේ දැක්කන ආකාරයට එක් වායු සරාවක් හඳුන් කූරු දුමාරයෙන් එක් වායු සරාවක් හඳුන් කූරු දුමාරයෙන් පුරවා ගන්න මේක ඇඳින්නේ නැහැ නේ පාවිච්චි අවශ්‍ය නැහැ හඳුන් කූරු දුමාරයෙන් පුරවා ගන්න ඊට පස්සේ කරන වැඩේ තමයි මොනවද මෙතෙන්ට තියෙනවා අර කාඩ්බෝඩ් කාඩුව තියලා ඊගාමද කරන්නේ මේ වායු සරාව මේ ආකාරයට මොනවද කරන්නේ යටිකුරු කිරීම කරනවා මේ තියෙන්නේ තුමාරය සහිත වායු සරාව මේ තියෙන්නේ කාඩ්බෝඩ් තහඩුව තියෙන්නේ දැන් මේ තියෙන්නේ තුමාරය රහිත වායු සරාව තුමාරය රහිත වායු සරාව තියෙනවා දැන් මනම් ඔන්න මේ කොටස් මම අයින් කරනවා දැන් හඳුන් පුරා අයින් කරලා ඊගාවට මොකද කරන්නේ අපි අර තුමාරේ රහිත වායු සරාව මත කාඩ්බෝඩ් තහඩුව තියලා ඒ කාඩ්බෝඩ් තහඩුව උඩ තුමාරය සහිත වායු සරාව තියෙනවා දැන් කරන වැඩේ දැන් ඊගාවට මොනවද කරන්නේ ඊළඟට කරන වැඩේ තමයි අපි මේ කාඩ්බෝඩ් තහඩුව එමිට අයින් කරනවා මේක අංක 1 මේක අංක 2 එහෙනම් අපි ඊළඟ ඉලක්කම දාලා පින්තූරේ අඳින්න කොටක් ගාලා ටට්ටක් ගාලා පින්තූරේ අඳින්න ඊගාව ඉලක්කම දාලා
ඊට පස්සේ ලියන්නේ එහෙනම් රූපේ දැක්කන ආකාරයට දුමාරය සහිත වායු සරාව අනිත් වායු සරාවේ කටමත තබන ලද කාඩ්බෝඩ් තහඩුව මත තබන්න ඊට පස්සේ මොකද කරන්නේ? පස්සේ කරන වැඩේ තමයි මේ කාඩ්බෝඩ් තහඩුව අපි ඉවත් කරනවා. ඒ ඉවත් කරලා මොකද කරන්නේ? මේ වායු සරා දෙකේ කටවල් දෙක එකට අතිපිහිත වෙන්න සලස්. කටක් අනිත් කටත් එක්ක තියෙන විදියට දැන් මේ කටවල් එක මුකට සම්බන්ධ වෙනවා. ඒතරේ බලනවා ඊට පස්සේ අපි මොකද බලන්නේ? මේ පැත්තේ තියෙන දුමාරේ මම මොන තිප්පලින් මේක තිප්පිය උද්දාගන්න දුමාරය. දැන් බලනවා අපි මොනවද බලන්නේ? මෙන්න අරකේ අංක 1 තිබිච්ච දුමාරය අංක 2කට පැතිරලා යනවා කියලා බලන්න. ඒතර ඔන්න මේකත් වායු සරාව මේ එන්නේ අංක 1 සරාවේ සිට පැමිණෙන දුමාරය. ඔන්න දැන් එනම් බලනවත් මොකද්ද බලන්නේ? අර කාඩ්බෝඩ් තාඩුව අයින් කරලා දැන් අංක 1 ඉඳලා අංක 2ට දුමාරය ගලාගෙන යනවා කියලා බලන්න. දුමාරය ගලාගෙන එනවා නම් අපි තීන්දුව කරනවා. මොකක්ද තීන්දුව කරන්නේ? වාතයට නිශ්චිත පරිමාවක් නැහැ. එයා පවතින අවකාශයේ පුරාම පැතිරෙනවා කියන කල්පිතය සත්‍යයි කියලා අපි තීන්දුව කරනවා. ඇත්තක් කියලා තීන්දුව කරනවා. එමනම් ඔන්න ගැටලුවක් වෙන නැවත වීඩියෝ එක බලන්න. රයිට් එහෙනම් අපි ටක් ගාලා ලියමු. වායු සරා දෙක අතර තිබෙන කාඩ්බෝඩ් තහඩුව ඉවත් කොට වායු සරා දෙකෙහි කටවල් එකක් මත එකක් සිටින ආකාරයට සකස් කරන්න සිදුවන්නේ කුමක්දැයි පරීක්ෂා කරන්න. හොඳයි ඊට පස්සේ ප්‍රතිඵල මත නිගමනට එළඹීම කියලා පින්තූරේ ටක් ගාලා හොඳින්න. දැන් පල්ලෙහා හරියම තිත් දාලා නැහැ. මොකද තාම එහාට පැතිලා ගිහිල්ලා නැහැ. දැන් පැතිරෙමින් තියෙන අවස්ථාව තමයි තියෙන්නේ. හොඳයි නම් ටක් ගාලා පින්තූර අඳින්න ඉක්මනට.
හොඳයි ලියන්න එහෙමනම් අංක 1 වායසරාවේ ඉරී තිබුණු අංක 1 වායසරාවෙහි ඉරී තිබුණු දුමාරය ක්‍රමක්‍රමයෙන් දුමාරය නොතිබුණු දෙවන වායුසරාව වෙතට ක්‍රමයෙන් ගලා එන බවක් පෙනී යන්නේ නම් කියලා වෙනම පෙළක ලියන්න අපට නිගමනය කළ හැක්කේ වාතයට නිශ්චිත පරිමාවක් නොමැති බවත් එකී වාතය පවතින අවකාශය පුරා පැතිරී යන බවත්ය. දැන් ඔන්න එහෙනම් අපි ඒ කොටස කතාව කාරණාව. දැන් අපි ඊගාවට කතා කරන්න යන්නේ මේ වාතය ඉඩක් ගන්නවා කියලා පෙන්වනවා. වාතය පරිසරයෙන් ඉඩක් ගන්නවා කියලා පෙන්වන්න තමයි අපි ප්‍රැක්ටිකල් එක කරන්න යන්නේ. ඔයාලා අච්චු පොතේ තියෙන ප්‍රැක්ටිකල් එකක් අපි කතා කරන්නේ. දැන් ඔයගොල්ලෝ ගාව මේ වෙනකොට බෝතලයක් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ගෙදරින් ගන්න බේසමක් වගේ එකක් ගන්න පුළුවන්. වතුර ටිකක් බේසම පුරව ගන්න. බේසමක් වුණත් නෑ බෝතලේ බස්සන්න පුළුවන් භාජනයක් ගත්තා නම් ඇති. බේසමක් නම් වැඩි හොඳයි. මනම් ඒක සූදානම් කරගන්නකො. හොඳයි දැන් අපි කරන්නේ මොකද්ද? ඔන්න බේසම තියෙනවා. දැන් මේකට අපි ජලය පුරවලා තියෙන්නේ. මේ තියෙන ජලය අපි බෝතලය හිස් බෝතලේ හරියටම මෙන්න මේ ආකාරයට අපි ඇල කරන්නේ නැතුව මේ විදියට අපි මේක වතුරයකට වතුරේ බස්සනවා. මේකේ තියෙන වාතයනේ තියෙන්නේ. මේ තියෙන වාතය සහිත බෝතලය මේක බේස්. දැන් මම පින්තූරය අඳිනකොට ඔයගොල්ලොන්ට ගෙදර ඉන්න අයට කියලා මේ බඩු ටික සපය ගන්න පුළුවන්. මේ බෝතලේ විනිවිද පේන එකක් නම් වැඩි හොඳයි. මම විනිවිද පේන ආකාරයෙන් ඇඳලා තියෙන්නේ. ඒක නිසා
එහෙනම් අපිට අවශ්‍ය වෙන දේවල් මොනවාද? ජලය වමනා කරනවා, බේසමක් වමනා කරනවා, බෝතලයක් වමනා කරනවා, විනිවිද පේන වීදුරු බෝතලයක් හරි ප්ලාස්ටික් බෝතලයක් හරි ඒක මොකක් වුණත් කමක් නැහැ. අපේ ප්‍රැක්ටිකල් එක මොකද්ද? වාතය අවකාශයෙන් ඉඩක් ගන්නවා කියලා පෙන්නනවා. ඉඩක් ගන්නවා කියලා පෙන්නනවා. ඒතර එයා ඉඩක් ගන්නවා නම් මොකද වෙන්නේ? එයා ඉන්න තැනට අනිත් අයට එන්න දෙන්නේ නැතුව යනවනේ. එන්න දෙන්නේ නැතුව යනවා. ඒක තමයි කාරණාව තියෙන්නේ. හොඳයි එහෙනම් අපි ටට්ටක් ගාලා අවශ්‍ය දේවල් ලියන්න. එක බෝතලයක්, විනිවිද පේන බෝතලයක්, විනිවිද පේන බෝතලයක් නැත්නම් පාරදර්ශක බෝතලයක්, බේසමක් ජලය, බේසමක් ජලය. එතකොට බෝතලේ ගිල්ලන්නේ කොහොමද? කට පහලට තියලා මේ තියෙන්නේ කට තියෙන්නේ බෝතලේ කට පහලට යොමු කළා බෝතලේ ඇල කරන්නේ නැතුව හරියටම ගිල්ලනවා වතුර තුලට. වතුර ඇතුළට ගිල්ලලා බලනවා ඒ වතුර ටික බෝතලේ ඇතුළට ගමන් කරනවා. බෝතලේ ඇතුළට ගමන් කරනවාද කියලා බලන්න. බෝතලේ ඇතුළට ගමන් කරනවාද නැද්ද කියන දේ ඔයගොල්ලෝ බලන්න ඕනේ. හොඳයි එහෙමනම් දැන් ඔයාලා බඩු ටික තියෙනවා. දැන් මම විස්තරය කියන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ විදියට බෝතලේ ගිල්ලන්න බලන්න වතුර එකට. දැන් ගිල්ලන්න බලන්න. පියන ඇරලා කට පහලට හරවලා ඇල කරන්නේ නැතුව ක්‍රමයෙන් වතුර තුලට බෝතලේ ගිල්ලන්න. බෝතලේ ගිල්ලන ගමන් බලන්න මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? බෝතලේ ඇතුළට වතුර යනවාද? හොඳින් බලන්න. ඇල කරන්න එපා. ඇල කරොත් අපිට අදාළ ප්‍රතිඵලය නෙවෙයි එන්නේ. ඔව් මොකද උත්තරේ කියන්න තියෙන්නේ? ඔව් උත්තරේ කියන්න තියෙන්නේ මොකද්ද? බෝතලේ තුලට වතුර පිරෙන්නේ නැහැ කියන්නේ. ඇයි බෝතලේ ඇතුළට වතුර යන්නේ නැත්තේ? දැන් මං කිව්වානේ කවුරු හරි ඇතුලේ පිරලා ඉන්නවා නම් තමයි අපි සරල උදාහරණයක් ගමු. බස් එකක් තියෙනවා සෙනඟ පිරීලා ඉන්නවා. දැන් අපිට ඇතුලට යන්න පුළුවන්ද? ෆුඩ් බෝඩ් එකෙත් හැමතැනම පිරීලා බස් එකට ඇතුල් වෙන්න පුළුවන්ද? ඇතුල් වෙන්න බෑ. ඒ වගේ තමයි මොකද්ද? මෙතනත් දැන් වතුර ඇතුල් වෙන්නේ නැහැ කියන්නේ. බෝතලේ ඇතුලේ ඉන්නවා අපි දන්නවා පැහැදිලිම කවුද? වාතයේ ඉන්නවා කියලා අපි දන්නවා. එහෙමනම් බෝතලේ ඇතුලේ ඉන්න වාතය බෝතලේ ඉඩ ටික අත්පත් කරගෙන තියෙන නිසා තමයි බෝතලේ ඇතුළට මේ වාතයට ගමන් කරන්න දෙන්නේ. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ දැන් පැහැදිලිව ප්‍රතිඵලයේ අත්විඳා මොකද්ද? බෝතලේ ඇතුළට වතුර යන්නේ නැහැ. ඇයි යන්නේ නැති වෙන්න හේතුව බෝතලේ ඇතුළේ තියෙන වාතය ඒ බෝතලේ ඉඩකඩ ටික අත්පත් කරගෙන ඉන්නවා. ඒ නිසා පිටින් ජලයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ඔන්න කාරණා. right එහෙනම් අපි අවශ්‍ය දේවල් ලිව්වා ක්‍රමය කියලා. දැන් පින්තූරය අඳින්න. ප්‍රැක්ටිකල් එක කරපු බඩ ටික හිමින් සීරුව අස් කරගන්න. පොත්තල වතුර හලා ගන්න නැතුව. ඊට පස්සේ අපි ගෙදර දෙන මේ කරන නිසා අපිට පහසුවෙන් සපය ගන්න පුළුවන් නිසා ඒවලට මම ගොඩක් වෙලාවට කලින් දවසේ බඩු කියන්නේ නැහැ. ඒවලේ හොයා ගන්න පුළුවන් දේවල් නේ කියන්නේ ගෙදරින්. එහෙම වෙනම විශේෂයෙන් හොයා ගන්න දෙයක් තුනක් තමයි ඒලාස්කින් කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මොකද්ද? ඉතින් අපි බඩු ටික සපය ගන්න ඉස්සෙල්ලා මම පාඩම යනවා නම් පාඩ කරන්න තියෙන්නේ මොකද්ද? වීඩියෝ එක නවත්තලා ප්‍රැක්ටිකල් කරලා නැවත වීඩියෝ එක
යවන්න තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. right එන අපි පින්තූර ඉක්මනට අඳින්නකෝ. ඒ සියලු පාසුකම් දීලා තියෙන්නේ ඒකයි. පාට තාම හොඳින් කරගන්න. ඉතින් බොහෝ ළමයි ඉන්නවා ඒක හරියාකාරව මේ දීලා තියෙන අවස්ථාවෙන් හොඳටම ප්‍රයෝජන ගන්න අය ඉන්නවා. පොදුවට අවශ්‍ය විදියට ඒක කරගන්න පුළුවන් නේ. දැන් ඉක්මනින් පිටුරේ අඳින්නකෝ. හරිද? හොඳයි. එහෙනම් අපි ටට්ටක් ගාලා ලියමු. රූපේ දැක්වෙන ආකාරයට බෝතලේ කට රූපේ දැක්වෙන ආකාරයට බෝතලේ කට පහළට යොමු කර රූපේ දැක්වෙන ආකාරයට බෝතලේ කට පහළට යොමු කර 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 එය සිරස්ව ලියන ඇලකිරීමකින් තොරව ජලය තුලට
ගිල්වමින් ජලය තුළට ගිල්වමින් ජලය තුළට ගිල්වමින් ජලය තුළට ගිල්වමින් බෝතලය තුළට ජලය ඇතුළු වන්නේ දැයි බෝතලය තුළට ජලය ඇතුළු වන්නේ දැයි පරීක්ෂා කරන්න බෝතලය තුළට ජලය ඇතුළු වන්නේ දැයි පරීක්ෂා කරන්න right in අනතුරුව අන්න ඊට පස්සේ තව වැඩක් කරනවා මොකද මෙන්න මේක පොඩ්ඩක් ඇල කරනවා බෝතලේ මොනවද කරන්නේ ඇල කරනවා ඇල කරලා බලනවා මොකද වෙන්නේ ඔන්න මේ ආකාරයට අපි ඇල කිරීමක් කරනවා බයා ඉතින් කන්න දැන් බලනවා මේ වායු බුබුලු බෝතලයෙන් පිටවන වායු බුබුලු මේක බෝතලේ ජලය ඇතුළු වීමකුත් පේන්න තියනවා නම් බෝතල ජලය පිරෙනවා පේනවා නම් අපි තීන්දුව කරනවා මොකක්ද මේ බෝතලේ ඇතුලේ වාතය තියෙනවා තිබිලා තියෙනවා මේක බෝතලය දැන් අපි කරන්නේ මොකද්ද මේක වාතය තිබුණා කියලා තහවුරු කරගන්න අපි කරන්නේ මොකද්ද බෝතලේ ඇල කරනවා ඇල කරාට පස්සේ බෝතලේ තුල ජලය ඇතුළු වෙනවා පේනවා නම් ඇතුළු වෙනකොට බෝතලයේ තුල තිබිච්ච වායුත්වය බුබුලු දාමින් එළියට එනවා පේනවා නම් අන්න අපි තීන්දුව කරනවා බෝතලයේ තුල වාතය තිබුණාය කියන කාරණාව තහවුරු වෙනවා කියන එක අපි තීන්දුව කරනවා මේ වාතය තමයි බෝතලයේ තුල තිබිච්ච වාතය තමයි ජලයට ඇතුළට යන්න නොදී අවහිර කරගෙන හිටියේ කියන එක අපිට තවත් තහවුරු කරගන්න අවස්ථාව වෙනවා. මේ ඇල කරපුවා මොකද වෙන්නේ? ඇල කරපුවා වෙන්නේ මෙතනින් ජලය ඇතුල් වෙනවා බෝතලයට ජලය ඇතුල් වෙනකොට මොකදලා තියෙන්නේ? අර මෙහි තියෙන වාතය එළියට එන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ. ඒතර කට පොඩ්ඩක් උඩට තියෙන්න ඕනේ. වතුරෙන් චුට්ටක් උඩට තියෙන්න ඕන. කට වතුර තුල තිබුණොත් ඒත් එන්නේ නැහැ. ඒත් එන්නේ නැහැ. කට පොඩ්ඩක් උඩට එන්න ඕනේ. right එන අපි දැන් ඊළඟ කාරණාව ඉලක්කම දාලා පින්තූරය අඳින්නක් දාලා අංකරන්න
හොඳයි එහෙනම් ලියන්න ජලයේ ගිල්ලූ බෝතලය රූපයේ දැක්වෙන ආකාරයට මදක් ඇල කර බෝතලයේ කට සුළු ප්‍රමාණයක් ජලයෙන් ඉහළට සිටිනසේ ස්ථානගත කරන්න ස්ථානගත කරන්න හොඳයි පස්සේ ලියන්න වෙනම ලියන්න රූපේ දැක්වෙන ආකාරයට එවිට බෝතලය තුලට ජලය ඇතුළු වීමත් බෝතලය තුලින් වායු බුබුලු පිටතට පැමිණීමක් දැකිය හැකි නම් බෝතලය තුල වාතය පැවති බව තහවුරු වෙයි. දැන් ඊට පස්සේ අලුත් පෙළේ ලියන්න ප්‍රතිඵල මත නිගමනයට එළඹීම කියලා ලියන්න. බෝතලය සිරස්ව ජලය තුළට යොමු කරන අවස්ථාවේ බෝතලය තුලට ජලයට ඇතුළු වීමට අවස්ථාව නොලැබුණේ බෝතලය තුල පිරී පැවති වාතය නිසා බව නිගමනය කළ හැකි වෙයි. අලුපෙලියන් එනම් වාතයද අවකාශයෙන් ඉඩක් අත්කරගන්නා බව අපට නිගමනය කළ හැකි වේ. එහෙනම් අපි වාතයට ස්කන්ධයක් වෙන බරක් තියෙනවා. වාතය ඉඩාත්පත් කරගන්නවා. ඒ වගේම වාතයේ නිශ්චිත පරිමාවක් නැහැ. ඒ වාතයේ පිරී පවතින අවකාශයේ පුරා පැතිරලා යනවා කියන කාරණාව එකක්. ඊගාවට අපි කියවනේ වාතය සම්පීඩනය කරන්න පුළුවන් කියලා. ඒක අපිට විශ්ින තුල නැහැ. නමුත් ඒකත් මම කියන්න උගලට මේක වාතය තෙරපලා පුංචි කරන්න පුළුවන් කියන එකනේ. ඔයගොල්ලෝ ගාව තියෙනවා බෝතලයකුත් තියෙනවා. ඔයගොල්ලෝ ගාව බැලුම් බෝලෙකුත් තියෙනවා.
පොඩ්ඩක් ඔය බෝතලේ අමාරු වේවි. පොඩ්ඩක් කට ලොකු බෝතලයක් ගත්තොත් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. ඒත් අපි කරන්නේ මොකද්ද? ඒක මම කියන්නම්. අපි සටහනක් ඉදිරිය යන්නේ නැහැ. කළා බලන්න සම්පීඩනයට වන්න පුළුවන් කියන කාරණාව මොනවද කරන්නේ? අපි ඉස්සෙල්ලාම මෙන්න බෝතලේ තියෙනවා පොඩක් කට ලොකු බෝතලයක් ගන්න. එක ඔය ටොපි බෝතලයක් වගේ එකක් ගන්න පුළුවන්. ඒක අරගෙන ඉවර වෙලා කියන එකක් ඊගාවට අපි කරන්නේ මොකද? බැලුම් එකකුත් අරගෙන එක වාතයෙන් පුම්බන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ටිකක් මීට වඩා ලොකුවට පුම්බ ගන්න. ඒ පුම්බගෙන ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ බැලුම් එක මේක ඇතුළට තල්ලු කරනවා. ඒතර මෙයාට වඩා මෙයාගේ ප්‍රමාණයට වඩා ලොකුවට බැලුම් එක පුම්බගෙන ඊට පස්සේ මේක ඇතුළට තල්ලු කරලා පස්සේ කට වහලා දානවා. ඊයන අයි කරන්න. ඒතර අපිට පෙනෙනව මොකද්ද? මීට වඩා ලොකුවට විද්‍යාතිච්ච වාතය ටික තෙරපලා පුංචි කළා මේක ඇතුළට බස්නවා. ඒ කියන්නේ මොකද්ද? සම්පීඩනය කරන්න පුළුවන් කියන කාරණා. මේක හිමීට තද කර බැලුම් එක පුපුරන්නේ නැති වෙන්න හෙමින් මේක ඇතුළට දාන්න පුළුවන්. දාලි වෙලා කට වහලා දාන්න. එහෙනම් ඔන්න ඒකත් කරලා බලන්න. පුරුගාව දැන් බඩු තියෙන නිසා කරලා බලා ගන්න පුළුවන්. දැන් ලබන සතියේ මේ පාඩම අපිට ඉවර කරන්න පුළුවන් වෙයි. ලබන සතියේට ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒකට එවලේ හොයාගන්න කොට වඩා ලේසි. මෙන්න මේ ටික හොයලා තියාගන්න. එක මිතියක් වමනා කරනවා. මිතියක් ඊළඟට අපිට හොයාගන්න පුළුවන් නම් මේක කරදර වෙලා හොයන්න යන්න ඕනේ නැහැ. ඊයම් පොඩි ඊයම් කෑල්ලක් ඇසුම් ඊයම් කැබල්ලක් ඊයම් කෑල්ලක් එය හાર્ඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. අත්‍යවශ්‍යම නැහැ. මොකද ඒක පහසු නිසා අනිත් වෙන ලේවල් ගන්න පුළුවන්. ඊට වඩා මේක අපිට වැඩි පහසුවෙන් බලන්න පුළුවන් නිසා මම මේ කිව්වේ. ඊගාවට ඊයම් කෑල්ලක් නැත්නම් ඇලුමිනියම් කෑල්ලක් වුණත් කමන්නේ. right ඊගාවට රබර් පටියක් ඊගාවට ගල් කැටයක් ඒ කුඩ ගල් කෑල්ලක් වගේ ඒ වගේ එකක් ගන්න. අඟුරු කෑල්ලක් ඊගාවට පවුඩර් ටිකක් පොඩි වැලි කඩදාස් කෑල්ලක් පොඩි කෑල්ලක් තිබ්බාම ඇති වැලි කඩදාස් කෑල්ලක්. ඊගාවට අපිට ඔය පොඩි තව යකඩ කෑල්ලක් වගේ තියෙනවා නම් වඩා හොඳයි. තවත් මේ හයිය කෑල්ලක් මොකක් හරි චුටි යකඩ කෑල්ලක් හයිය මේක පොඩක් ඉස්සෙල්ලා තියාගන්න. මොකද අපිට ඒක උඩ තියලා අපිට තලන්න තියෙනවා. ඒ වගේ එකට ලී කොට කෑල්ලක් වගේ එකක් පොඩක් අමාරුයි. සා පොඩි ලී යකඩ කෑල්ලක් වගේ එකක් තියෙනවා වැඩිය හොඳයි. තියනවනේ විතරක් නැත්නම් ලී කෑල්ලක් වගේ එකක් සොයා ගන්න. ලී කොට කෑල්ලක් සොයා ගන්න හයිය තියෙන. right එහෙනම් ඔන්න අපි ඒ ටිකත් සූදානම් කරගන්න. ඊට පස්සේ අපි වායුමය පදාර්ථ ගැන කතා කරන්නේ. දැන් එහෙමනම් අපි ඊගාවට කතා කරන්න යන්නේ මොකක් ගැනද? මේ වායුමය පදාර්ථ සඳහා උදාහරණ. වායුන් සඳහා උදාහරණ තමයි කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ පුංචි පන්තියේ ඉගෙනගෙන තියෙනවා. මම පොඩි වෙලාවක් දෙන්නම්. වායුමය පදාර්ථ කීපයක් ලියන්නකෝ. පහේ පන්තියේ නෝන පරිසරයේ පාඩමේ අපි මේවා ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා ලොකු අමාරුවක් නැහැ. මම පොඩි වෙලාවක් දෙන්නම් ටක් ගාලා කරන්න බලන්න.
හොඳයි බලන්න මොනවද ලියලා තියෙන්නේ කියලා අපිට අවශ්‍යම වායුවක් තියෙනවා එයා තමයි කවුද ඔක්සිජන් ඔක්සිජන් කියන වායුව ඔන්න අපිට මේක නොතිබුණොත් මොකෝ වෙන්නේ මේක නැති වුණොත් එහෙනම් අපිට මිය දෙන්න තමයි වෙන්නේ ජීවත් වෙන්න බැරි වෙනවා දැන් අපිට ඔක්සිජන් ලැබෙන්නේ කොහෙන්ද ඔක්සිජන් ලැබෙන්න තියෙන එකම ක්‍රමය තමයි අපේ පරිසරයේ තියෙන ගස් කොළන් කොළ පැහැති නැත්නම් හරිත පැහැති ගස් කොළන් වලින් තමයි අපිට ඔක්සිජන් වායුව ලැබෙන්නේ. ඒ යම් ආකාරයකින් මේ පොළවේ ගස් කොළන් නැති වුණොත් එහෙමලා මොකද වෙන්නේ? අපිට ඔක්සිජන් නැති වෙනවා. ඔක්සිජන් නැති වුණ ගාම මොකද වෙන්නේ? අපිට මිය යන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදි කරන අතරේ ඒ ප්‍රදේශවල හොඳ ශාක වැස්මක් පවත්ව ගත්තේ නැත්නම් ගස් කොළන් හොඳට වැවා ගත්තේ නැත්නම් ඒ ප්‍රදේශවල අනාගතයේ දවසක එවැනි ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට ඔක්සිජන් නැතුව අනිවාර්යෙන්ම සමහර නිින්දෙදි මිය දෙන්න වෙනවා. දන්නේම නැහැ නිින්ද මිය ගිහිල්ලා. ඔක්සිජන් නැති වෙලා. ඒක නිසා ඔන්න මතක තියාගන්න මේ ශාක ආරක්ෂා කර ගැනීම අපේ නිවාස වටපිටාවේ හොඳ ශාක වැස්මක් පවත්ව ගන්න එක අපිට ඉතාම වැදගත් වෙනවා. එන ඔන්න ඔක්සිජන්. ඊගාවට තවත් වැදගත් වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ හරි වැදගත් වායුවක්. හැබැයි මේක වැඩි වුණොත් එහෙම අපි හිතමු අපේ කාමරයක් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් ඒත් අපිට මැරෙන්න වෙනවා. මිය දෙන්න වෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් තාම වැදගත්. මොකද කාබන් ඩයොක්සයිඩ් නොතිබුණා නම් ලෝකේ ඔක්සිජන් නිෂ්පාදනය වෙන්නේ. මොකද ශාකවල ආහාර නිෂ්පාදනය කරනවා. ඒකට අපි කියන විශේෂ නමක් වෙනවා මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ඉතින් මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරලා කාබන් ඩයොක්සයිඩ් තමයි ඔක්සිජන් බවට හැරෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් විතරක් නෙවෙයි ජලයත් එක්ක උදව් කරනවා ආහාර නිෂ්පාදනයේදී. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතු වෙලා තමයි හදන්නේ. අපි මේක දැන් දන්නවා පළවෙනි පාඩමේ ඉගෙන තියෙන්නේ. ඒක නිසා ඔන්න කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් ඊළඟ වායු ගෝලයේ වැඩිම තියෙන වායුවක් තියෙනවා පෘථිවි වායු ගෝලයේ වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ 78ක් මේක තියෙනවා කවුද නයිට්‍රජන් නයිට්‍රජන් මොන කවුරුරේ ඇහුවදී කියන්නේ වැඩිම වාතය වායු වර්ගය මොකද්ද පෘථිවියේ තියෙන නයිට්‍රජන් නයිට්‍රජන් හැබැයි අපිට ඒක උරා ගන්න බෑ නයිට්‍රජන් අපිට බොහොම වැදගත් නමුත් අපිට ඔක්සිජන් ගන්නවා වගේ නයිට්‍රජන් ගන්න බෑ වෙනාලු හරහා ගන්න බෑ ඒකට නයිට්‍රජන් ඊගාට තියෙන තව වායුවක් හයිඩ්‍රජන් හයිඩ්‍රජන් මේක බැලුම් උඩාරින් එහෙම ගන්න බැලුම් උඩ යවන්න භාවිතා කරන හයිඩ්‍රජන් ඊපස්සේ තව තියෙනවා හීලියම් කියන වායුව හීලියම් මේක අපිට මුණ ගැහෙනවා ඒ සූත්‍රිකා බල්බ් තියෙනවානේ ඒ සූත්‍රිකා බල්බ් වල හීලියම් පුරවලා තියෙනවා දැන් නම් සූත්‍රිකා බල්බ්ස් ගොඩක් අඩුයි වර්තමානයේනොට හීලියම් වෙනුවට නයිට්‍රජන් භාවිතා කරනවා ඒ සූත්‍රිකා බල්බ් වල පුරවන්න ඉස්සරම හීලියම් තමයි පිරෙන්නේ දැනුත් හීලියම් පුරවපු බල්බ් තියෙනවා හැබැයි සූත්‍රිකා බල්බ්ස් දැන් අඩු නිසා ඒක ඒ වගේ බල්බ් එකකින් අපිට ලැබෙන්නේ නැහැ. හොඳයි ඊගාවට තියෙනවා තව මොනවාද? මෙන්න තියෙනවා තව වායු තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ්. ඔයාලා ඔය පොල්ලෙලි පල් කරන ප්‍රදේශයකින්
එක් ප්‍රදේශයක ගමන් කරනකොට මෙන්න මේ ගන්ධය දැනගන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් ගන්ධ. ඉතින් නැත්තම් ගෙදර ගෙන්දගම් පොඩ්ඩක් තියනවා නම් චුට්ටක් රත් කරපුවාම ඔන්න මේකේ ගඳ වැඩි දෙයක් ගඳ රචිඤ්ඤපත්තු කරලා තියනවානේ. රචිඤ්ඤපත්තු කරපුවාම අර නිකුත් වෙන ගන්ධය අන්නේ තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් ගන්ධය. හොඳයි. ඔන්න සල්ෆර් ඩයොක්සයිඩ්. තව තියෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඇමෝනියා, ඒ වගේ වායු වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අපේ පන්තියට මේ ප්‍රමාණවත්. එhmenan ඔය ටික අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්නකො. ගොඩාක් වායු වර්ග තියෙනවා. අපිට ඔය ඇති. හොඳයි. එහෙනම් අපි ඊගාවට මාතෘකාව ලියනවා. මාතෘකාව ලියන්න පදාර්ථයේ තිබෙන විශේෂිත ලක්ෂණ. පදාර්ථයේ තිබෙන විශේෂිත ලක්ෂණ. පදාර්ථයේ තිබෙන විශේෂිත ලක්ෂණ. විශේෂිත ලක්ෂණ. පදාර්ථයේ තිබෙන විශේෂිත ලක්ෂණ. විශේෂිත ලක්ෂණ. දැන් එහෙනම් අපි ඒ කොටස ඊළඟ සැරේදී කතා කරන්නේ. ඉතින් තවමත් අපේ දරුවෝ ඉන්නවා නම් ඔයගොල්ලෝගේ යාළුවෝ පන්තියට සම්බන්ධ වුණේ නැති. ඉතින් ඔයගොල්ලෝ එයා දැනුවත් කරන්න. ඉතින් පිටබැදර හයි ස්ටඩි එකට එන්න පුළුවන් යාළුවෝ ඇති. ඒගොල්ලෝ දැනුවත් කරන්න. අකුරැසි විද්‍යාශිකට එන්න පුළුවන් යාළුවෝ ඇති. එයාලව දැනුවත් කරන්න. ඊගාවට ඒ වගේම වැලිපිටියේ සයන්ස් කොලෙජ් එකට එන්න පුළුවන් දරුවෝ ඇති. එයාලව දැනුවත් කරන්න. ඒ වගේම ලංකාවේ ඕනම ප්‍රදේශයක දරුවෝ සහභාගී වෙන්න පුළුවන්. එයාලට මේ ආකාරයටම අපිත් එක්ක ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එයාලට 11 වසර දක්වාම අපිත් එක්ක වැඩ කරගෙන යන්න අවස්ථාව උදා කරලා දෙනවා. එහෙම දරුවන්ටත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ එයා දැනුවත් කරන්න. ඔයගොල්ලෝ දන්නවා අපේ WhatsApp නම්බර එක මොනවද කියන එක 076යි 119යි 45යි 43. මේකනේ WhatsApp අංකය. මේකට නම් මොනවද කරන්න ඕනේ? 9යි මේ අවුරුද්ද ඉගෙන ගන්න ශ්‍රේණිය. ඉතින් 6 පන්ති විතරක් නෙවෙයි 6 ඉඳලා 11 දක්වා ඕනම් පන්තිකට සම්බන්ධ වෙන්න පුළුවන් දරුවන්ට. ඒ නිසා එයාලා දැනුවත් කරන්න. දැනුවත් කළා මේ WhatsApp අංකෙට 9යි ශ්‍රේණියයි පිටපැත්තට හයි ස්ටඩි එකටද අකුරැසි විද්‍යාශ්‍රීකටද වැලිපිටියේ සයන්ස් කොලෙජ් එකටද එහෙම නැත්නම් ඔන්ලයින්ද කියන එක සටහන් කරලා මෙසේජ් එක එවන්න කියන්නේ. ඉතින් එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතකින් නිමා කරනවා. එහෙමනම් ලබන සතියේ ඔබේ නිවහනට පැමිණීමේ බලාපොරොත්තු ඇතුව අපි අද සමුගෙන යනවා. එහෙමනම් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා